හරි එහෙනම් ඔක්කොම පිළිගන්නවා ඩිජිටල් ඇසට් ලංකාවෙන් කරන තවත් එඩියුකේෂනල් සෙෂන් එකකට අද මම පොඩ්ඩක් කතා කරන්න යන්නේ ගොඩක් අය වගේ අහපු දෙයක් තමයි මේ ක්‍රිප්ටෝ ලෝන්ස් ගන්න කොහොමද කියන එක සෙල්සියස් එක තමයි ගොඩක්ම කට් මේ ළඟදී ඒගොල්ලන්ගේ මිනිමම් ලෝන් amount එක 100 කරා. ඉතින් ඒක තමයි ගොඩක් මම දන්න තරමින් ගොඩක් අය යූස් කරනවා. ඉතින් ඒකයි ඊට පස්සේ platforms වල risks මොනවද තියෙන්නේ ඒ ඩිස්කෂන් එකක් ගියා. ඉතින් ඒකට උත්තර දෙන්න ඒවට ඔයගොල්ලන්ට උදව් කරන්න තේරුම් ගන්න තමයි මේ සෙෂන් එක කරන්නේ. හරි. ඉස්සෙල්ලාම අපි බලමු රිස්ක් ඩිස්ක්ලේමර් එකක් දානවා. රිස්ක් ඩිස්ක්ලේමර් එක මම ප්‍රධාන වශයෙන් කියන්නේ මේ ඇවිල්ලා ඔයගොල්ලන්ට এডুকেෂන් පර්පස් කරන්නේ. ඕගොල්ලන්ගේ ඉන්වෙස්ට්මන්ට් ඩිසිෂන්ස් ඕගොල්ලෝ හිතලා බලලා හරියට කරන්න ඕනේ. මොකද මේ සෙෂන් එක කිසිම ඉන්වෙස්ට්මන්ට් ඇඩ්වයිස් එකක් හැටියට ගන්න එපා. හරි. එහෙනම් ඉස්සලාම අපි කතා කරමු ලෝන්ස් වලට යන්න කලින් ඊට පස්සේ මේ සෙල්සියස් ඒ වගේම නෙක්සෝ ප්ලැට්ෆෝම්ස් වල ප්‍රධාන වශයෙන් APR APY කියලා දෙකක් තියෙනවා. ඉතින් මේ APR එක මේ APY එක මොකක්ද මේක කැල්කියුලේට් වෙන්නේ කොහොමද කියන එක ගැන ගොඩක් අයට මං හිතන්නේ මට තේරිච්ච විදිහට තාම හරි දැනුමක් නැහැ. හරිද? එතකොට APR කියන්නේ මොකද්ද? Annual percentage rate. හරිද? එතකොට ඒක ඇවිල්ලා simple calculation එකක්. හරිද? ඒක අපි සාමාන්‍ය ගොඩක් වෙලාවට loans වලට FDs වලට use කරනවා. එතකොට ඊළඟට එන APY annual percentage yield ලංකාවේ නම් මේක ගොඩක් වශයෙන්ම පාවිච්චි වෙනවා මම දැකලා තියෙන්නේ annual effective rate කියලා. ඉතින් මේක ඇවිල්ලා පොඩ්ඩක් complex calculation එකක්. ඒ වගේම මේක ගොඩක් වෙලාට savings account වල අපිට APY එකක් තියෙන්නේ. මම ඒක explain කරන්න ඇයි කියලා. මේක complex calculation එකක් වෙන්නේ මෙතනදී compounding effect එක සාමාන්‍යයෙන් පාවිච්චි කරනවා. මෙතන මේක මේ calculation එකේදී අපි පොඩි examples දෙකක් කරන් බලමු. මේක මම ලොකු කරන්න මටම පේන්න හරිනේ අපි ඉස්සෙල්ලාම APR කියන calculation එක බලමු. හරිද? දැන් APR එක හිතන්න සරලව ආගම 1000ක් තියෙනවා ඩොලර් 1000ක් තියෙනවා. හරිද? ඔයාට කියනවා right කවුරු හරි මම APR එකක් දෙන්නම් annually 10% කියලා. හරිද? එතකොට annually 10% දෙනවා නම් APR calculation එක හරි simple. ඒ කියන්නේ 1000 into 10%. ඒ කියන්නේ ඔයාට අවුරුද්ද අන්තිමට 100ක් හම්බ වෙනවා. හරිද? ඊට පස්සේ කවුරු හරි කියනවා right. ඔයාට කියනවා නෑ මම ඔයාට අවුරුදු 5කට දෙන්නේ 10%. එතකොට මොකද වෙන්නේ? අවුරුදු 5ක්නේ. එතකොට මේක වැඩි කිරීම 5. එතකොට 500. එතකොට හැම අවුරුද්දෙම ඔයාට අවුරුද්දට 100 ගානේ ඔයාට ඇඩ් වෙනවා. එතකොට ඔයාට කියනවා right. ඔයාට එතකොට කියනවා right. ඔයාට ඕන මේක හැම අවුරුද්දෙම අන්තිමට ඔයාට 100 එළියට ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට අවුරුදු 5ම එකතු කරලා අන්තිමට මේ 100 මේ 500ම එළියට ගන්න පුළුවන්. එතකොට මේක simple calculation එකක් තියෙනවා. දැන් ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් බැංක් එකකට ගියොත් මම මෙතන බැංක් ලින්ක් එකක් දාන්න තියෙනවා. සාමාන්‍යයෙන් සම්පත් බැංක් එකට ගිහිල්ලා ඔයා කියනවා right මට FD එකක් දාන්න ඕනේ. ඔන්න 12 months එකක් දැම්මම හරිද? ඔයාට interest paid at maturity කියන්නේ අවුරුද්ද අන්තිමට
තමයි මේ හම්බ වෙන්නේ. එතකොට අරගෙන අවුරුද්දට 4.75 තමයි ඉන්ට්‍රස්ට් රේට් එක. මේ ඇවිල්ලා මේ සිම්පල් කැල්කියුලේෂන් මෙතඩ් එක. ඔයාලට ඊට පස්සේ අටින් පේන AER 4.75 කියලා. හරිද? ඊට පස්සේ බලන්න මේ අවුරුදු 5කට ඔයාලට ඉන්ට්‍රස්ට් රේට් එක දෙන්නේ 6.75. හරිද? හැබැයි මෙතන AER එක කියන්නේ APY එක අඩුයි. ඔයාලට තේරෙනවද? එතනදී වෙන්නේ අපි බලමු මොකද APY එක එන්නේ කියලා. APY එක කියන්නේ හරිද? මේ තියෙන මෙතන කැල්කියුලේට් කරලා තියෙනවා. APY කියන්නේ ඔයාලට 1000 10% APY එකකට වත් දුන්නා. හරිද? අවුරුද්දකට හරිද? ඔයාලට හම්බ වෙනවා 105.7ක්. හැබැයි APY එක කියන්නේ සතිය ගානේ ඔයාලට පොලිය ඇඩ් වෙන්න ඕනේ කියන එක. මෙතන කැල්කියුලේටර් එකක් තියෙනවා මම ඔයාලට ඒක පෙන්නන්නම්. මෙතනදී එන්නේ කම්පවුන්ඩින් ඉෆෙක්ට් එක එනවා. ඒ කියන්නේ දැන් සෙල්සියස් එකේ තියෙන මේ කම්පවුන්ඩින් ඉෆෙක්ට් එක. ඔයාලට කියන්නේ ඔයාලට මේ 100ට හරිද? ඔයා හිතන්නකෝ මේ ඔයාලට පළවෙනි වීක් එකේ වන්ඩර් කියන්නේ වන්ඩර් වල ඔයාලට ඉන්ට්‍රස්ට් එක එන්නේ කියලා. හරිද? එතකොට දෙවෙනි වීක් එකේ ඉන්ට්‍රස්ට් එක කැල්කියුලේට් වෙනකොට ඔයාගේ කැපිටල් එක එන්නේ 101. මේ හැවි ඇවිල්ලා ඔයගොල්ලෝ අහලා ඇති. එතකොට දෙවෙනි එක වෙන්නේ ඊට පස්සේ ආයමත් ඊළඟ එකේදී 1. හම්බ වෙනවා නම් 1.1. එතකොට ඔයාලට ඊළඟ කැපිටල් එක වෙන්නේ මොකක්ද? මේ 1.1 plus 101. මේ ඇවිල්ලා මොකද? අර වැල් පොලිය කියලා අපි ඉගෙන ගන්නේ. මේ වැල් පොලි ක්‍රමය යටතේ තමයි ඔයාට APY එක කැල්කියුලේට් වෙන්නේ. එතන ඔයාට මෙතන දැම්මොත් ඔයාට පේනවා මේ කැල්කියුලේටර් එකෙන් ඔයාට බලන්න පුළුවන් ඉන්ට්‍රස්ට් රේට් එක 10 නම් හරිද? කම්පවුන්ඩින් ෆ්‍රීකවන්සි එක හරිද? normal interest එක 10 නම් sorry මෙතන APY එක 10 කියමුකෝ. හරිද? APY එක 10 නම් ඔයාට terms 1 initial balance 100 නම් මෙතන එන්නේ 110යි. හරිද? මේක weekly කරමු. right. එතකොට පේනවනේ interest rate එක අඩු එකක් එනවා. interest rate එක 10 කරොත් ඔයාලට වෙනවා APY එක එතන වැඩි වෙනවා. ඉතින් අර මොකද compounding effect එක එන්නේ. දැන් මෙතනදී හරිද? ඔයගොල්ලෝ සෙල්සියස් එකට ගියාම සෙල්සියස් එකේ මම දැක්ක එක්කෙනෙක් කැල්කියුලේට් කරලා තිබුණා රයිට්. එයා කියන්නේ එයා මෙහෙම ඩොලර් 1000ක් දාලා හරිද මේකේ ඉන්ට්‍රස්ට් රේට් එක කීයද ඉන්ට්‍රස්ට් රේට් එක? මේ තියෙන 8.8. හරිද? 8.8% තමයි ඉන්ට්‍රස්ට් රේට් එක. එතකොට මේක වීක්ලිනේ හම්බ වෙන්නේ. එතකොට එයා කැල්කියුලේට් කරලා තිබ්බේ මේක වැඩි කරලා මේකෙන් right එතකොට 88 නේ ඒක බෙදලා තිබුණා 52කින් මෙන්න මේව තමයි යාගේ කැල්කියුලේෂන් එක තිබෙන්නේ මෙන්න මෙතන වැරද්ද තියෙන්නේ මෙයා කැල්කියුලේට් කරලා තියෙන්නේ APR එක එතන APY එකේදී කැල්කියුලේෂන් එක එන්නේ වෙනස් විදිහට APY කැල්කියුලේෂන් එක පා මෙතන right interest rate එක APY එක දෙන්නේ මේගොල්ලෝ කීයද? එතන මේගොල්ලෝ කියලා තියන්නේ APY එක තමයි මොකද්ද 8.8 දෙන්නේ. එතකොට මේගොල්ලෝ කියන්නේ APY එක 8.8. එතකොට මේගොල්ලන් compounding එක free weekly. මොකද මේගොල්ලෝ weekly interest එක දානවා. හරිද? term 1 year නම් හරිද initial balance නම් හරිද? මෙන්න මේ 8.44 කියන month rate එකට තමයි calculate වෙන්නේ. මොකද හැම එකකට මේ හැම add වෙන හැම එකකටම හැම සතියෙම ඔයාලට add වෙන පොඩි අර interest එකට ඊළඟ සතියේදී ආයෙම interest එක calculate වෙනවා. ඉතින්
මේක තමයි APR එක හා APY එක අතර වෙනස. අර කැල්කුලේටර් එකට ගිහිලා 1000 මේ ඔයා ගාපු දාන එන රේට් එක වැඩි කරලා 52කින් බෙදලා තීරණය කරන්න එපා මට රේට් එක අඩුවෙන් ආවයි කියලා. මොකද ඔයා ඇනුවලි ගත්තම මට ඇනුවලි ඒ රේට් එක එන්න තමයි හදලා තියෙන්නේ. ඒ වගේම ඔයගොල්ලෝ බලන්න ඕනේ සමහර මම නම් දැකලා නැහැ මේ USD රේට් නම් වෙනස් කරනවා. මේගොල්ලෝ හිතපු හැටි මේ රේට්ස් එහාට මෙහාට ඇඩ්ජස්ට් කරනවා. percentage points වලින් basis points වලින්. මේක පොඩ්ඩක් බලන්න. මොකද BTC වල උනත් මම හිතන්නේ ලංකාවට නෑ සමහර රටවල් වලට සමහර changes තිබ්බා especially ඇමරිකාවේ සමහර rates දෙන්නේ නැහැ. ඉතින් ඕක තමයි මුලින්ම කියන්න ඕනේ APY එකයි APR එකයි APY එකයි අතර වෙනස. ඊට පස්සේ loans වලට යනකොට අපි එකක් තේරුම් ගන්න ඕනේ ප්‍රධානම දේ LTV value එක කියලා තියෙනවා. මෙතන කියන්නේ loan to value ratio එක. ඒ කියන්නේ loan value එක කියන්නේ බෙදනවා collateral amount එකේ. ඉතින් platform එකෙන් platform එකට ඒගොල්ලෝ accept කරන LTV ratios වෙනස්. මෙතන සරල උදාහරණයක් දාලා දෙනවා. LTV ratio එක 50ක් කියනවා නම් හරිද? ඔයාලට 500ක loan එකක් ගන්න ඔයා ඒ වගේ දෙගුණයක collateral එකක් තියන්න ඕනේ. එතකොට ඔයා LTV එක 25 නම් ඒ කියන්නේ 25% නම් ඔයා 500ක loan එකක් ගන්න ඔයා 2000ක LTV මේ කියන්නේ collateral එකක් තියන්න ඕනේ. මෙන්න මේක තමයි LTV එකෙන් කියන්නේ. ඉතින් ඔයා හිතනවා නම් right. මට Celsius එකට ගිහිල්ලා මට 100ක loan එකක් ගන්න නම් හරිද? ඒක අවම loan එක දැන් 100 නේ. LTV එක 50 නම් ඔයා $200 loan එකක් තියන්න. LTV එක 25 ගන්නවා නම් හරිද? 400ක රේට් එකක් මේ collateral එකක් තියන්න ඕනේ වාගේ wallet එක ඇතුලේ. මෙන්න මේක තමයි loan to value ratio කියන්නේ. ඒ දෙක clearද? right. මෙන්න මේ දෙක clear වුණාට පස්සේ අපි යන් crypto loans වලට right. අපි මම ඉස්සෙල්ලාම යන්නම් Celsius වලට. Celsius එකේ මෙතන ගියාට පස්සේ products වල බරව තියෙනවා. ඒකේ විස්තර තියෙනවා. දැන් මේගොල්ලන්ගේ මම දකින විශේෂම දේ තමයි Celsius එකේ අපිට 1% APR එකකට බරව කරන්න පුළුවන්. කියන්නේ මොකද? අපි ගන්න loan එකට අවුරුද්දටම 1%. ඒ කියන්නේ $1000ක් ගත්තනම් හරිද? අවුරුද්දටම ගෙවන්න ඕනේ 1% තමයි $1000ට. ඒ කියන්නේ sorry කියන්නේ $1000ට ගෙවන්න ඕනේ 1% කියන්නේ $10 තමයි ගෙවන්නේ. කියන්නේ $100ක්. කියන්නේ අවම එක $100ක් අවුරුද්දක් ගත්තනම් ඔයාට ගෙවන්න ඕනේ $1 එකක් විතරයි. හැබැයි මේකට පොඩි rules ටිකක් තියෙනවා. හරිද? මේ මෙතන තියෙනවා. හරිද? මෙතන තියෙන එතකොට මේගොල්ලන්ගේ LTVs දෙනවා තුනක්. එකක් 25% LTV ගියොත් තමයි ඔයාට 1% දෙන්නේ. හරිද? ඊට පස්සේ 33% ගියොත් ඔයාට 6.95 දෙනවා. 50% ගත්තොත් ඔයාට 8.95 LTV එකක් අනිවාර්යෙන් මේ sorry 50% ගත්තොත් 8.95% එකක් තමයි APR එක දෙන්නේ මේක ගෙවන්න. හරිද? ඊට පස්සේ මේගොල්ලෝ sell tokens වලින් ගෙවනවා නම් එතනදී ආයෙමත් loan එකට පොඩි rate එකේ අඩු කිරීමක් කරනවා. ඔයාලට මතකද දැන් කලින් මෙතන තිබුණේ 1%. right? මේක sell වලින් ගෙවුවම මේක 0.75% වලට අඩු කරලා තියෙනවා ඒගොල්ලෝ. දැන් ඒ විදිහට මෙතන මේක අඩු කරලා තියෙන වෙනවා මේක. හරිද? ඊට පස්සේ බලමු Nexo platform එකේ borrowing එක ගැන. දැන් මේකේ තියෙන විශේෂත්වය තමයි ඔයාට කැමති coin එකකින් හරිද? කැමති coin ඔයාට කැමති coin එකකින් ඔයා හිතන්නකෝ කැමති බලමු right ඔයා කැමති අඩාවලට කියලා right ලංකාවේ ගොඩක් අය ඉන්නවනේ අඩාවලට කැමති කට්ටිය. ඔයාලා අඩා වලින් තිබ්බත් ඔයාට ඕනම LTV ratio එක choose කරන්න පුළුවන්. හරිද? Nexo එකේ borrowing වලට යන්න. right මෙතන ගියාම මෙතන තියෙනවා පොඩි දෙයක් right
මේගොල්ලෝ හිතනවා ඩොලර් 1000ක් ගන්නවා නම් හරිද? ඔය BTC තියනවා නම් asset ඒ කියන්නේ collateral ගන්නවා BTC වලට 50% LTV එකක් ඒගොල්ලෝ දෙනවා. හැබැයි අනිත් assets වලට දැන් ඔයාලට Ethereum වලට 50% දෙනවා. Ripple වලට දෙන්නේ 30%. BNB වලට 30%. Link වලට 30%. ඔයාලට දෙනවානේ. එතකොට USD coins වලට ඔයාලට 90% දෙනවා. මොකද USDC තියලා 90% ගන්න. මොකද මේකේ value loss එක හරි අඩුයි. ඉතින් මේකෙදි විතරයි මේගොල්ලෝ ලොකු මේ level එකක් දෙන්නේ ratio එකක් දෙන්නේ. හැබැයි ඉතින් මට තේරෙන විදිහට ඒක නම් logical reasoning එකක් නෑ. මොකද මේක stable coin එකක් හින්දා. එතකොට හරිද? ඒ වගේම තමයි මේගොල්ලන්ගේ interest rate එක fixed interest rate එකක්. කොතනද ඒක කියන්නේ interest rate එක? මේගොල්ලන්ගේ interest rate එක fix මොන asset එකකින් ගත්තා මම දක්න විදිහට මේක මේක මට මතක නෑ කොහේ හරි දාලා මේගොල්ලන්ගේ 6 point ගානක් තමයි මේගොල්ලන්ගේ මේ තියෙන 6.9 තමයි APR එක ලෝන් එක. මේකත් එක්ක කම්පෙයාර් කරාම හරිද? ඒ කියන්නේ මේගොල්ලන්ගේ 33% යන එක තමයි තියෙන්නේ. හැබැයි ඔයා මේකේ Bitcoin ගත්තොත් ඔයාලට Bitcoin වල ඕනනම් 50% දෙන්න පුළුවන්. දෙකේම තියෙන maximum 50%. හරිද? ඉතින් ඔයා වෙන coin එකක් ඔයා දැන් හිතනවා link හරි matic වගේ එකක් නම් ඔයාට Nexo වල යන්න බෑ 50%. ඔයාලා එහෙම එතකොට Celsius එකේ loan එකක් ගන්න එක තමයි වාසි. මොකද මම දෙකේම loans අරන් තියෙනවා. හැබැයි මම ගොඩක් loans දැනට maintain කරන්නේ Celsius එකේ. මොකද Nexo එක loan ගන්න එච්චර හොඳ තැනක් හැටියට නෙමෙයි මම දකින්නේ. හරිද? ඊට පස්සේ right. එතකොට BTC තියලා loan අරගත්තාම හරිද? ඔයාලට මෙතන ඔයාලට මේ 25% LTV තියලා ඔයාලට පුළුවන් මෙතන 1% loan එකක් අරගන්න. අපි ආයෙම මම පොඩි එක්සාම්පල් එකක් පෙන්නන්න. මේ තියෙනවා Celsius app එකේ ගියාම බරෝ කියන ෆන්ක්ෂන් එකට ගියාම ඔයාලට පෙන්නේ මෙහෙම starting at 100 බරෝ stable coins කියලා. හරිද? ඒකට ඔයාලට මෙතන ක්ලික් කරාට පස්සේ ඔයාලට දෙනවා right. ඔයාලට මොන coin එකෙන්ද ගන්න ඕනේ. මෙතන drop box එක පල්ලෙහාට ගත්තම ඔයාලට තියෙන්නේ ඔක්කොම stable coins ටික තියෙනවා. හරිද? ඊට පස්සේ ඔයාගේ තියෙන assets අනුව එයා ඔයාලට කියයි ඔයාලට කීයද maximum ගන්න පුළුවන් amount එක. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ සිලෙක්ට් කරන්න මෙහෙම $100,000 ගන්නවා. හරිද? ඊට පස්සේ $1,000 ගන්නවා. collateral එක choose කරන්න දෙනවා ඊළඟට. ඊට පස්සේ ඔයා කියනවා right. ඔයාගේ තියෙන asset type එක අනුව ඔයා බලන්න ඕනේ මොකක්ද කියලා. මොකද Celsius එකේ තියෙන දෙයක් තමයි ඒගොල්ලෝ ඔයාට දෙන්නේ single asset type විතරයි collateral තියන්නේ. ඒ කියන්නේ එක loan එකකට single. ඒ කියන්නේ ඔයාට coins වල Ethereum Bitcoin දෙකම තියෙනවා නම් ඒ දෙක එකතු කරන්න බෑ. එක්ක Bitcoin collateral එක නැත්නම් Ethereum collateral එක. අන්න එහෙමයි තියන්න පුළුවන්. ඉතින් ඔයා collateral එක select කරාට පස්සේ ඔයාට පෙන්නනවා LTVs අනුව rate එක වෙනස් වෙන හැටි. ඒක ඔයාට පේනවා මෙතන right. මෙතන මම 25 select කරා මට 1%. 33 select කරා 6.95. හරිද? මම මෙතනින් 1% select කරලා ඊළඟ ටැබ් එකට ගියාම මට පෙන්නනවා right මට ඕනේ කාලේ කීයද කියලා 1 month 6 months තමයි අඩුම දෙන්නේ 6 months නම් 4.95 තමයි මගේ interest එක 12 months නම් $10 ඒ වගේ ඔයාට කාලෙත් එක්ක පෙන්නනවා ඔයාට කොච්චර level එකක loan එකක් ගන්න පුළුවන්ද කියන එක sorry මේ කොච්චර මේ interest එක pay කරන්න ඕනේද කියන එක
ඊට එතනින් ගියාට පස්සේ ඔයාට පෙන්නනවා right ඔයාගේ final confirmation එක ගන්නවා right $1000 ඔයාගේ collateral එක අපි මෙච්චර තියාගන්නවා හරිද term එක 6 month rate එක 1% monthly interest එක ඔයා ගෙවන්න ඕනේ $83 මාස 6ට හරිද ඊට පස්සේ interest total interest එක එකතු වෙනවා එතකොට 4.95 එතකොට ඔයාට මාස 6කට පස්සේ 1000 point මේවා කියන්නේ ඔයාගේ total payment එක payback එක වෙන්නේ මෙන්න මේ amount එක. ඒකට මාස 6ක් payments කියන්නේ මට මාසෙන් මාසෙට තමයි interest එක ගෙවන්න ඕනේ. capital එක එක සැරේ ගෙවන්න පුළුවන් අන්තිමට. ඊට පස්සේ තියෙනවා මෙන්න මෙතන විශේෂ දෙයක්. මෙතන තියෙනවා margin call. දැන් අපිට මතකනේ මම කියන්නේ 25% තමයි ගත්තේ කියලා. හදිස්සියවත් BTC price එක මෙන්න 16000ට drop වුණොත් ඒගොල්ලෝ margin call එකක් කරනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ call කරලා ඒගොල්ලෝ email එකක් කරනවා. ඊමේල් එක ආවම ඒගොල්ලෝ කියනවා right මෙහෙම BTC price drop වෙලා තියෙන්නේ ඔයාට loan එකක් තියෙනවා ඔයා මේකට තියෙන collateral එක වැඩි කරන්න ඕනේ කියලා. හදිසියත් අපි ඒක කරේ නැත්නම් හදිසියත් price එක 13000ට වැටුණා ඒගොල්ලෝ ඔයා තිබ්බ collateral එක විකුණලා ඒගොල්ලන්ගේ asset එක recover කර ගන්නවා. ඉතින් අර futures liquidation වෙනවා වගේ මේකෙත් asset liquidate වෙන risk එක තියෙනවා loan එකක් ගන්නකොට. අන්න ඉතින් ඒ වගේ දේවල් හොඳට පොඩ්ඩක් හිතන්න ඕනේ loan එකක් ගන්න කලින්. මම ඔයගලන්ට පෙන්නන මම ගත්ත loans වගේ. මේ තියෙන දැනට active loan එකක්. මම මේක මුලින්ම මාස 6කට ගත්තේ. ඒත් මම මේක දැනට මම හිතන්නේ මම මේක push කරා තව අවුරුද්දකට. හරිද? මේ contract loan to 25 වුණාට price drop වෙච්ච වෙලා තියෙන හින්දා මේක පොඩ්ඩක් 28 වෙන්න වැඩි වෙලා තියෙනවා. ඒත් මට ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ ඔයාලට පේනවා මම monthly interest එක ගෙවනවා 0.42 ගානේ. ඊට මේ තියෙන මම complete කරපු loan එක. දැන් ඔයාලට පේනවා මේ loan එක complete කරලා තියෙනවා. මම interest එක ගෙවනවා මාසෙ ගානේ. හරිද? ඊට පස්සේ payment history මෙතන October 27 කියලා තිබුණාට මේකේ උනේ මම කලින් loan එක pay කරලා ඉවර කරා. ඉතින් loan එක කලින් pay කරලා ඉවර කරාත් මේගොල්ලෝ full loan එකට ගත්ත interest එක මගෙන් අරගත්තා. ඊට පස්සේ principal එක මම pay back කරා. මේකේ තියෙන දෙයක් තමයි අපිට principal එක part by part pay කරන්න බෑ. මේක full එක සැරේ pay කරන්න ඕනේ. එතකොට මේක තියෙන තවද තියෙන මම කියවනේ මේක තියෙනකොට ඔයාලට අපිට එක collateral එකයි තෝරන්න පුළුවන් කියලා. හැබැයි Nexo වල තියෙන දෙයක් තමයි Nexo වල ඒගොල්ලන්ගේ collateral එක ඒගොල්ලෝ තියෙන asset අනුව check කරලා අපිට fully amount එකක් තියෙන right. ඔයාලට ඔයාගේ BTC මෙච්චරක් තියෙන Ethereum මෙච්චරක් තියෙන right. ඒවට මේවට මෙහෙම collateral එක මේ level එකට දෙන්න පුළුවන්. එහෙම බලලා ඔයාලට ගන්න පුළුවන් amount එක මේක කියලා කියනවා. ඉතින් අර collateral තියෙන පැත්තේ මම දැකලා තියෙන්නේ ඒ option එක Nexo එකේ හොඳයි. හරිද? දැන් මම කිව්ව දෙයක් තමයි ඔයගොල්ලෝ දන්න ඇති Nexo පාවිච්චි කරන Nexo එකේ offer එකක් යනවා $100 දැම්මොත් ඔයාලට $10 හම්බ වෙනවා. හරිද? ඉතින් ගොඩක් අය මම දන්න තරමින් Celsius accounts තියෙනවා. ඉතින් ඔයගලන්ට තියෙනවා නම් asset හරිද? ඕගලන්ට අඩුම LTV එක අරගෙන හරිද? ඒක අරගෙන හැබැයි මෙතන 400ට වඩා වැඩියෙන් තියෙනවා නේ. අඩුම LTV එක අරගෙන 400ක් තියෙනවා නම් එතනින් $100 අරගෙන ඔයාට Nexo වලට දාලා Nexo එකේ $10 බෝනස් එක ගන්න පුළුවන්. මොකද ඔයාට ලැබෙන මේ $10 මෙතන යන ඔයාගේ cost එක වෙන්නේ $1. ඉතින් මම හිතන්නේ $1 එකටත් වඩා අඩු වේවා 1 month වලට පාවිච්චි කරනවා. ඉතින් ඒ benefit එක ගන්න පුළුවන්. මොකද මම ගොඩක් කරලා තියෙනවා මගේ balances තියෙනවා Celsius එකේ Nexo එකේ දෙකේම මම මොකක් හරි platform එකක loan එක කියන්නේ promo code එකක් ආවම මම බලන්නේ right. මම අලුතෙන් සල්ලි දානවට වඩා මට පුළුවන් ද ටක් ගාලා loan එකක් අරගෙන ඒක clear out කරන්න. මොකද මට මතකයි එක සැරයක් Nexo එකෙන් loan එකක් අරගෙන $500 ඒක දැම්මා Celsius එකට දාලා ඊට පස්සේ Celsius එකේ ආව $40 බෝනස් එක $400 ඩිපොසිට් කරාම මම ඉතින් ටක් ගාලා ඒ offer එක අරගෙන
ඒ මාසෙට පස්සේ ආයමත් නෙක්සෝ එකට ඒ ඩොලර්ස් ටික යවලා ඒක සෙටල් කරා. මොකද එතනදී මට කිසිම මගේ එකක් නෙමෙයි මගේ ලෙවරේජ් කරන හැකියාව පාවිච්චි කරලා තමයි මම මේ ප්‍රොමෝ කෝඩ් එක අරගත්තේ. ඉතින් ඒ වගේ දේවල් කරන්න පුළුවන්. පොඩ්ඩක් හොඳ අයිඩියා එකක් තියෙනවා නම් මේවයි රේට්ස් වලින් වැඩ ගන්න හැටි දන්නවනම්. හැබැයි එකක් කියන්න ඕනේ අර ඩොලර් 400ක් තියාගෙන ඒ 400න් 100ක ලෝන් එකක් මේ ඩොලර් 200ක ලෝන් එකක් අරගන්න එක රෙකමන්ඩ් කරන්නේ නැහැ. මොකද මම අනිවාර්යයෙන්ම කියන්නේ මෙන්න මේ 25 maximum 33 කියන මේ දෙකට යන්න 50 යන එක high risk. මොකද ඔයගොල්ලෝ දන්නවා ක්‍රිප්ටෝ වල coin එක 50% price drop එක වෙනවා කියන්නේ හරි පුදුම දෙයක් නෙමෙයි. ඒක සාමාන්‍ය දෙයක්. ඒ වගේම කියනවා right. 33 යනවා නම් අනිවාර්යෙන් අර පාගාව තියෙන ඩොලර් මේ 500 ඒකෙන් 33 යන්න පඩුම ගානේ ඔයාට අර පොඩ්ඩක් වැඩිපුර තියාගන්න හදිස්සියවත් මොන හරි වුණා ඔයාගේ ලෝන් එකට LTV එක වැඩි කරන්න තියාගන්න ඇසට් පොඩ්ඩක් වැඩිපුර තියාගන්න. ඒ වගේම මම රෙකමන්ඩ් කරන්නේ ඔයාගේ බිට්කොයින් තියෙනවා නම් ඒක සෙල්සියස් වල X වල දාලා ලෝන් එකක් අරගෙන ඒකෙන් වෙන තැනක ඉන්වෙස්ට් කරන්න කියන එක මම රෙකමන්ඩ් කරන දෙයක් නෙමෙයි. ඔයා හරියට ඉන්වෙස්ට් කරේ නැත්නම් ඔයාට එතනින් ලොකු පාඩුවක් වෙන්න පුළුවන්. ඔයාට $8 උත් නැති වෙන්න පුළුවන්. මේ බිට්කොයින් උත් නැති වෙන්න පුළුවන්. මොකද මම ගොඩක් වෙලාවට කරන්නේ මෙහෙම ඔෆර්ස් එනවා නම් ඒ ඔෆර්ස් ගන්න විතරයි මෙතනින් ගන්න ලෝන්ස් අරගෙන ෆන්ඩ්ස් දෙපැත්තට මූව් කරන්නේ. හරිද? කාට හරි ලෝන්ස් ගැන තව මොනවා හරි දැනගන්න ඕනේද? මොනවා හරි ප්‍රශ්නයක් අහන්න තියෙනවා නම් අහන්න platform disk වලට යන්න කලින්. හරි එහෙනම් ලෝන්ස් ගැන කාටවත් ඉෂුව එකක් නැහැ කියලා හිතනවා. හරිද? එහෙනම් ලෝන්ස් ගැන platform risk. I think that's may ඔන්න එකක් ගන්නවා නම් මේකට අපි සල්ලි දාන්න ඕනේ. එයාරෙන් දානවා. ඉතින් කීප දෙනෙක් අහලා තිබ්බා ලොකු ගණන් කියන එක ඔයා කියන එක ගන්න ඕනේ ඔයාගේ රිස්ක් මැනේජ්මන්ට් එක. මම මොකද මම හැම වෙලේම කියන දෙයක් තමයි. ඉතින් මේක සෙල්සියස් හරිද? ඉතින් ඔයාගේ හදිස්සියවත් සෙල්සියස් එකේ තේරුම් ගන්න ඕනේ රයිට්. ඔයාගේ රිස්ක් ඇපටයිට් එක 5%. හරිද? මම ගාව ඩොලර් ලක්ෂයක් 105යි එක ප්ලැට්ෆෝම් දානවා. ඉතින් මේ වගේ ප්ලැට්ෆෝම්ස් ඇපටයිට් එක අනුව වෙන්න ඕනේ දෙයක්. මොකද මේ හැම එකම වගකීම ඔයා තමයි ගන්න ඕනේ ලොස් වුණොත්. මොකද සෙල්සියස් එක ලොස් වෙන්න පුළුවන්. ඒගොල්ලන්ට හැක් ඇටැක් එකක් වෙන්න පුළුවන්. නැත්නම් ටීම් එක වෙන්න පුළුවන්. මොකද මම දාපු දෙයක් තමයි සෙල්සියස් එක වුණත් ඒගොල්ලෝ බිස්නස් එකක් හැටියට තමයි යන්නේ. අනික මේවා ඔක්කොම ක්‍රිප්ටෝ කම්පැනිස් ක්‍රිප්ටෝ වලට රෙගියුලේෂන්ස් වෙනස් වෙනවා. ඉතින් මේ හැම රිස්ක් එකක්ම තේරුම් අරන් තමයි ඔයා දාන්න ඕනේ. එහෙම ඔයා රිස්ක් එක ගන්න කැමති නැත්නම් මම දකින බෙස්ට්ම සොලියුෂන් එක තමයි ඔයාගේ ක්‍රිප්ටෝස් ඔයාගේ wallet එකේ තියාගෙන ඉන්න. ඉතින් මොකද ක්‍රිප්ටෝ කියන්නේ ට්‍රැඩිෂනල් ඇසෙට්ස් වලට වඩා රිස්ක් නේ. එතකොට එතන රිස්ක් එකට වඩා රිස්ක් එකක් තියෙනවා අපි මේ වගේ ප්ලැට්ෆෝම්ස් වලට ගියාම. හරි නෙක්සෝ එකත් ඒ වගේම ප්ලැට්ෆෝම් එකක් තමයි නෙක්සෝ එකත්
ඒ වගේම රිස්ක් ඩිස්ක්ලේම් එකක් ඇති. හරිද? ඒක හොයලා බලන්න ඕනේ. මොකද Nexon වැඩි යූස් කරන්නේ නැහැ. right. ඉතින් මේ රිස්ක් ඔයාලා මිටිගේට් කරන්න ඕන නම් සාමාන්‍යයෙන් අපිට පුළුවන් ඉන්ෂුරන්ස් කවර් එකක් ගන්න. හැබැයි ලංකාවේ නම් ලංකාවේට මේ ඉන්ෂුරන්ස් කවර්ස් ගන්න බෑ දැනට. ඉන්ෂුරන්ස් කවර්ස් ගන්නවා නම් දැනට තියෙන හොඳම ප්ලේස් එක තමයි ක්‍රිප් වලට ඉන්ෂුරන්ස් කවර්ස් ගන්න. Nexus Mutual කියලා ඉන්ෂුරන්ස් කවර් ඒජන්ට් එකක් තියෙනවා. මේගොල්ලෝ ඇවිල්ලා ක්‍රිප්ටෝ ප්‍රොජෙක්ට් එකක්. හැබැයි හදිස Nexus Mutual කියන ප්‍රොජෙක්ට් එකේ ඉෂුව එකක් ආවොත් එතකොට ඒ ඉන්ෂුරන්ස් එකත් ඔයාලට කියන්නේ ඒක කියන්න බෑ. ඉතින් මේක තනිකර හයි රිස්ක් ඒරියා එකක් තමයි ක්‍රිප්ටෝ කියන්නේ. ඉතින් ඔයාලට මෙතන ගියාට පස්සේ ඔයාලට පෙන්නන්න ලංකාවට බෑ කියන එක ඉස්සෙල්ලාම. මොකද ගිය දවස්වල බයිනෑන්ස් එක ගොඩක් හැකින් ආව වෙලාවේ මං හොයලා බැලුවා මොනවද මට හැක් කියන්නේ රිස්ක් එක හෙජ් කරන්න පුළුවන් ක්‍රම මොනවද කියන එක. ඉතින් එතනදි තමයි මේක වැලුවේට් කරේ. හැබැයි මම දැක්ක දේ තමයි මේගොල්ලෝ ලංකාවට තාම දෙන්නේ නැහැ කියන එක. මේගොල්ලන්ගේ මේ ඉන්ෂුරන්ස් ප්‍රොඩක්ට්. හැබැයි දැනට මම දන්න විදිහට මේක තමයි තියෙන හොඳම ඉන්ෂුරන්ස් ප්ලැට්ෆෝම් එක ක්‍රිප්ටෝ වලට. ඊට පස්සේ දැන් මෙතන ගියාට පස්සේ ඔයගලන්ට බලන්න පුළුවන් yield tokens කියලා තියෙනවා. එතකොට මොන වගේ රේට් එකද? කියන්නේ ඔයාලට මෙතන $100 ඉන්ෂුර් කරනවා නම් ඔයා 2.6 වගේ රේට් එකක් තමයි ගෙවන්න ඕනේ. protocols තියෙනවා සාමාන්‍යයෙන් බලමු මේ තියන්නේ pancakes ඒකේ ඔයා දානවා. ඒකේ $100,000 ඉන්වෙස්ට් කරලා තියෙනවා නම් හරිද? ඔයා එතන රිස්ක් එක හැටියට මේගොල්ලන්ගේ yearly cost එකක් ගෙවන්න ඕනේ 17%. ඒ කියන්නේ ඔයා දාන amount එකෙන් 17% ගෙවන්න ඕනේ ඔයාගේ fee එක හැටියට මේ ඉන්ෂුරන්ස් එක ගන්න. එතකොට මේ fee එක ගෙවුවම වෙන්නේ ඔයාට 100,000 දක්වා loss එකක් වුණා ඒක මේගොල්ලෝ compensate කරනවා. හරිද? ඊට පස්සේ torchain වලට 5.71 පස්සේ තියෙන famous ඒවා පොඩ්ඩක් බලමු. sushi swap එක 2.16 Aave protocol එකට 2.6 ඒ වගේ තමයි තියෙන්නේ. හරිද? මේ ඔක්කොම D5 ඊට පස්සේ අපි custodian accounts right. එතකොට Binance එකේ ඔයා තියනවා නම් ඔයා Binance එකේ fee එක ගෙවන්න ඕනේ 2.6 FTX එකේ 2.6 Coinbase 2.6 Celsius එකේ මේගොල්ලන්ගේ රේට් එක පොඩ්ඩක් වැඩි 9.95 හරිද? එතකොට Nexo එකේ 2.6 හරිද? මේ ඇවිල්ලා මේ කම්පැනි එකෙන් රිස්ක් එක ඇසස් කරලා තියෙන හැටි. කියන්නේ මේගොල්ලෝ Celsius එකේ රිස්ක් එක ඇසස් කරනවා වැඩියෙන් Nexo එකට වඩා. ඉතින් මේ වගේ දේවල් තේරුම් අරගෙන තමයි මම දැක්ක කීප දෙනෙක් ලොකු ගණන් දාන්න හොඳයිද කියලා අහනවා. ඉතින් ඕගොල්ලෝ දානවා නම් මෙන්න මේ රිස්ක් එක තේරුම් අරගෙන තමයි දාන්න ඕනේ ලොකු ගණන්. මොකද මේ හැම ප්‍රොජෙක්ට් එකකම රිස්ක් තියෙනවා. මොකද Binance එකේ රිස්ක් තිබ්බා. Binance එකත් හැක් වුණා social engineering හරහා. හරිද? ඉතින් මේ ඕනම platform එකක issues එන්න පුළුවන්. ඉතින් මේ රිස්ක් එක අපිට mitigate කරන්න තමයි මේ වගේ options තියෙන්නේ. හැබැයි ලංකාවට බැරි එක හරි දුකක්. ඉතින් මේ වගේ තමන් ඉන්වෙස්ට් කරනවා නම් ඒ තමන් දාන සල්ලි තමන්ගේ වගකීම. නැත්නම් ඔයාට කාටවත් කියන්න බෑ. අපි කාටවත් බලෙන් කියන්නේ මේකේ සල්ලි දාන්න ඔයාට මෙච්චර හම්බ කරන්න පුළුවන් කියලා. අපි කියන්නේ මේ වගේ opportunities තියෙනවා. ඔයාගේ risk management එකට ගැලපෙන විදිහට දාන්න. ඉතින් අර promo bonus වලට අමතරව ලොකු amount එකක් දානවා නම් මෙන්න මේ ටික පොඩ්ඩක් හොඳට හොයලා බලලා ඔයා රිස්ක් එක ගන්න කැමති නම් විතරක් මේ ලොකු amount එක දාන්න. හරිද? මොකද මම දාලා තියෙනවා මගේ 5%. මොකද මම ගන්න කැමති රිස්ක් එක මම කැල්කියුලේට් කරලා මම දාලා තියෙනවා Nexo වලටයි Celsius වලටයි. ඒ අරින්න මම තව apps කීපයක් try out කරනවා. ඒ වගේ ඒවාට මම දාලා තියෙනවා. දාලා check කරලා බලනවා මට ඒක worth නැද්ද කියන එක. මම එහෙම එකක් ඕගලන්ට පෙන්නන්නම්.
මේක රෙකමෙන්ඩේෂන් එකක් නෙමෙයි මේ මම පර්සනලි ෆලෝ කරන එක. කියන්නේ මම රිවිව් කරන එක. මේ තියෙන ඇම්බර් ක්‍රිප්ටෝ කියලා එක. මේගොල්ලන්ගේ තියෙනවා 16% ගෙවනවා USD වලට. APR එකක් ගෙවන 16 වලට. ඉතින් මම මේක try out කරලා බැලුවා. මට රිස්ක් කරන්න පුළුවන් amount එකකින්. ඉතින් ඒක දැන් මේක 16% ගෙවනයි කියලා මම ගිහිල්ලා මගේ සල්ලි ඔක්කොම මේකේ දාන්න right. මට රිස්ක් කරන්න පුළුවන් $100 නම් මම $100ක් දාලා බලනවා right. මොකද මට $100ක් ලොස් වුණාට කැමති නැහැ. මට ලොස් වුණාට 1000ක් ලොස් වුණාට කැමති අවුලක් නැත්තම් මම $1000ක් දාලා තියෙනවා මේකේ right. මෙන්න මේක තමයි $1000 තමයි මට දරන්න පුළුවන් ලොස් එක. එතකොට මට අවුරුදු අන්තිමට 160ක් එනවනේ කියලා. මේ වගේ ඔප්ෂන්ස් තියෙනවා. දැන් තව තියෙනවා දැන් තව කීපයක් තියෙනවා මම ඒක කතා කරන්න යන්නේ නැහැ. මොකද ඒවැ රිස්ක් එක වැඩි හින්දා. මොකද ඒ ප්ලැට්ෆෝම්ස් ඔයගලන්ට බලන්න පුළුවන් මේ ප්‍රොඩක්ට් මේක ඉතින් මේවා අඩු ගානේ ලිස්ට් වෙලාවත් නැහැ. ඉතින් ඒවැ රිස්ක් එක වැඩි. ඉතින් ඒවැ රිස්ක් එක තමන්ගේ ගන්න පුළුවන් නම් විතරක් ඒවට යන්න ඕනේ. හරි. මේ ටික තමයි අද කතා කරන්න හිටියේ. කාට හරි මොන හරි ප්‍රශ්න තියෙනවා නම් ඔයගලන්ට දාන්න පුළුවන් chat එකේ. ප්‍රශ්න දෙකක් ඇවිල්ලා තියෙනවා. 6 months වලට ගත්ත ලෝන් එකක් අපිට ඕන වෙලාවක රීපේ කරලා ඉවර කරන්න පුළුවන්. ඔව් ඕන වෙලාවක රීපේ කරලා ඉවර කරන්න පුළුවන්. මම ඔයාලට පෙන්නුවේ ඒකයි. මෙන්න මේ ලෝන් එක ඔයාලට පේනවනේ. හැබැයි මගේ ඉන්ට්‍රස්ට් එක ඔක්තෝබර් වෙනකම් මේගොල්ලෝ අරගත්තා. මම 20 මට මතක නෑ මම හිතන්නේ ඕගස්ට් වලද කොහෙද මේක මම පේ කරලා ඉවර කරා. මට කෝලැටරල් එක රිලීස් කරගන්න ඕන වෙන වැඩකට. ඉතින් ඒක හින්දා මම මේ ලෝන් එක පේ කරලා කෝලැටරල් එක රිලීස් කරගත්තා. හැබැයි ඔයාලට 500 භාග සැරෙන් සැරේට ගෙවන්න බෑ. එක සැරේ තමයි ගෙවන්න ඕනේ. ඒක තමයි මම දැක්ක පොඩි ඉෂුව එකකට තිබුණ එක. මම හිතන්නේ නෙක්සෝ වල ඔයාලට එහෙම නෑ. ඔයාලට නෙක්සෝ වල ඒක සෙටල් කරන්න පුළුවන්. දැන් නෙක්සෝ වල ඔයාලට පාර්ට් සෙටල්මන්ට් එකකට යන්න පුළුවන්. නෑ ඔයාට තව ප්‍රශ්න තියෙනවා සෙල්සියස් එකේ සේවිංස් දාලා තියෙනකොට ඇසට් එක කොලැටරල් දැම්මම සේවිංස් හම්බ වෙන්නේ නැහැ. මොකද ඒක ඔයාට ඒක ඔයාගේ ඇසට් එකක් නෙමෙයිනේ. ඔයා මෙතනට කොලැටරල් දැම්ම මම හිතන්නේ මෙතන කොහේ හරි දාලා තිබුණා. ඒක තිබුණාද මට මතක නැහැ. කොතන හරි ඇප් එකේ තියෙනවා ඔයා කොලැටරල් දුන්නොත් ඩොලර් කියන්නේ ඔයා ඩොලර් 500ක ලෝන් එකක් ගන්න ඩොලර් 2000ක් කොලැටරල් තිබ්බට පස්සේ ඩොලර් 2000ට ඔයාට ඉන්ට්‍රස්ට් එකක් ලැබෙන්නේ නැහැ. රෙෆරල් බෝනස් එක ප්‍රොමෝ කෝඩ් එකක් හරහාද වෙන්නේ or just ඔයා ප්‍රොමෝ කෝඩ් නෑ රෙෆරල් බෝනස් එක ඔයා රෙෆරල් ලින්ක් එකකින්. ඒ කියන්නේ ඔයාට ප්ලැට්ෆෝම් එකට කාගේ හරි රෙෆරල් ලින්ක් එකක් තියෙනවා නම් ඒ රෙෆරල් ලින්ක් එකෙන් රෙජිස්ටර් වුණාම ඔයාට වැටෙනවා right මෙන්න මේ රෙෆරල් ලින්ක් එක ඇක්ටිවේට් වෙලා තියෙනවයි කියලා. එතකොට ඒක රෙජිස්ටර් වෙනකොට එනවා. ඊට පස්සේ 400ක් ඩිපොසිට් කරාම ඔයාට ඔයාගේ 50 කියන්නේ සෙල්සියස් එකේ නම් $50 නෙක්ස් එකේ නම් $10 රිවෝඩ් එක හම්බ වෙනවා. සෙල්සියස් එකේ බැලන්ස් එක 0. ඉතින් ඔයා මම හිතන්නේ 0 බැලන්ස් තියන්න පුළුවන්. මම හිතන්නේ මම දන්න තරමින් ගොඩක් අය මම කියන්නේ පර්සනලි මම නම් දකින්නේ ඔයා රිස්ක් එකක් ගන්න කැමති නැති එක්කෙනෙක් නම් ඔයා ප්‍රොමෝ කෝඩ් එකක් තියෙන වෙලාවට සල්ලි ඩිපොසිට් කරලා ඊට පස්සේ ඒක විත්ඩ්‍රෝ කරාට කමක් නැහැ. සෙල්සියස් එකේ 0 තිබ්බයි කියලා අවුලක් වෙන්නේ නැහැ. ඊට පස්සේ ඔයාට ඕන ආයතන දැන් 0 තියෙන ඊට පස්සේ අලුත් ප්‍රොමෝ කෝඩ් එකක් එනවා. එතකොට ඔයාට ආයෙමත් අලුතෙන් ඒ අවශ්‍ය ගාණ ඩිපොසිට් කරලා ඔයාට ඉතුරු ටික ආයෙමත් විත්ඩ්‍රෝ කරගන්න يعني ඉවර වුණාට පස්සේ ඒක ආයෙමත් විත්ඩ්‍රෝ කරලා කරගන්න පුළුවන්. තව කාට හරි මොනවා හරි අහන්න තියෙනවද?
සෙල්සියස් එකේ 400 නැතුව 200 නැහැ. ඔයාට එතකොට 400 ලැබෙන්නේ නැහැ. මම ඒක පෙන්නන්නම්. මේක ප්‍රොමෝ කෝඩ්ස් ටික. ඔයා 200 ඩිපොසිට් කරාට පස්සේ ෆස්ට් යූසර් කියන්නේ 200 මම හිතන්නේ ෆස්ට් යූසර් බෝනස් එකක් තියෙන්නේ. ඊට පස්සේ ඒක අයින් වුණාට පස්සේ ඔයාට ආයෙමත් අලුත් කියන්නේ රෙෆරල් බෝනස් එක ඇක්ටිවේට් වෙන්නේ නැහැ. මම දන්න තරමින්. මේකේ හොඩල් 50 මේක දැම්මට පස්සේ ඔයාට ආයෙමත් ඔයාට රෙෆරල් එකක් ඇක්ටිවේට් වෙන්න ඒක ඩිඇක්ටිවේට් වෙනවා. මොකද රෙෆරල් එක තියෙන්නේ ඒකත් ඇවිල්ලා ෆස්ට් ඩිපොසිට් බෝනස් එකක් හැටියට. සෙල්සියස් එකේ වැරදිලා වැටෙන ප්‍රොමෝ කෝඩ් එක නෙමෙයි. ඔයා සෙල්සියස් එකේ ප්‍රොමෝ කෝඩ් එක වැරදිලා වැටුණයි කියලා ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයා ඒක ඩිපොසිට් කරන්න නැතුව හිටියානම් හරි. දැන් හිතන්නකෝ දැන් BTC 600 කියලා එකක් තිබුණා. මං ඒක කියන්නේ කෝඩ්ස් ආවම ඒක try out කරන්න ඒක ඩිපොසිට් කරනවා. හැබැයි ඒකට කියන්නේ ඒක ඩිපොසිට් කරන්න කියන්නේ ඒකට කියන්නේ try out කරන්න ප්‍රොමෝ කෝඩ් එක එන්ටර් කරනවා. හැබැයි ඒකට ඕන amount එක දාන්න නැහැ. එතකොට ඒක දවස් 30 ගියාට පස්සේ automatically HODL 50 නෙමෙයි stable 50 promo code එක active කරේ. HODL 50 නෙමෙයි stable 50. ඉන්න stable 50 එක පොඩ්ඩක් බලන්න. stable 50 එක මම හිතන්නේ ඔක්කොලටම පුළුවන්. හැබැයි stable 50 එක දැම්මට පස්සේ stable 50 එක ගන්න බෑ. මම හිතන්නේ ඔයාට 400 ඩිපොසිට් කරලා ඒක ගන්නකම් ඔයාට stable 50 එක දෙන්නේ නැහැ. මම දන්න තරමින්. ඔයා referral code එකකින් join වුණොත්. හැබැයි ඔයා directly app එක download කරලා join වුණා නම් ඔයාට stable 50 එකට යන්න පුළුවන්. පොඩ්ඩක් බලන්න stable 50 එක ඔයාට يعني ඩිපොසිට් කරාන ඒක ඇක්ටිව් වෙලාද කියලා. මොකද මම එක සිටුේෂන් එකක් ආවා චෙක් කරා මේ chance එක තිබුණේ ඔයා referral එකකින් join වුණා. ඔයාට 200 එකයි stable 10 stable 50 activate වෙන්න නම් ඔයා 400 එක දාලා තියෙනවා. right promo code එක lock කියලා වැටලා තියෙනවා නම් හරි. රෙෆරල් එක මම දන්න තරමින් දවස් 30ක් ඇතුළත කරොත් හම්බ වෙනවා. නැත්නම් ලැබෙන්නේ නැහැ. මට එක්කෙනෙක් කියලා කිව්වා රෙෆරල් එක දැන් දවස් 30ට වඩා තියෙනවයි කියලා. හැබැයි ස්ටේබල් 20 එක මම හිතන්නේ ඒක කනෙක්ට් වෙන්නේ නැහැ. ඒකේ රූල්ස් අනුව නම් කනෙක්ට් වෙන්නේ නැහැ. මොකද HODL 50 එකක් වගේ යූස් කරා නම් රෙෆරල් එක නැති වෙනවා.
HODL 50 HODL 10 use කරා නම් ඔයාට 400 bonus එක referral bonus එක cancel වෙනවා. ආ නෑ ඔයාගේ link එකෙන් ඔයා මෙහෙමනේ ඔයාගේ link ඔයා දැන් deposit කරලානේ තියෙන්නේ. ඔයා deposit කරාට පස්සේ ඔයාට පුළුවන් ගිහිල්ලා මේ ඔයාගේ link එකෙන් ඕන එක්කෙනෙක් register වෙලා ඒ 50 ගන්න. හැබැයි ඔයාගේ rule එක නම් තියන්නේ ඔයාගේ fund 0 නම් ඔයාගේ link එකෙන් register වුණ referral bonus එක ඔයාට එන්නේ නැහැයි කියලා. හැබැයි ඔයාගේ register වෙන යාළුවට එනවයි කියලා තමයි rule එක තියෙන්නේ. හරිනේ එහෙනම් මම දැන් session එක නවත්තලා වෙන කාටවත් ප්‍රශ්න නැහැනේ. තව එකක් තියෙනවා මොකද්ද? දැන් ඇක්ටිව් කරපු ප්‍රොමෝ එකෙන් 30 days lock වෙච්ච බෝනස් එක අරන් ආයේ වෙන තව ප්‍රොමෝ එකක් ඇක්ටිව් කරන්න පුළුවන්ද? ඔයා කියන මෙහෙමයි ඔයා ප්‍රොමෝ කෝඩ් එකක් ඇක්ටිව් කරලා දැන් ඔයා හිතන්නකෝ මෙතන දැන් මම කරලා තියෙන දේ තමයි මම stable 20 stable 10 stable 50 දෙකම ඇක්ටිවේට් කරා ඒක උඩින් ADA 40 ඔක්කොම කරලා ඔක්කොම මම ඇක්ටිවේට් කරලා ඔක්කොටම ඩිපොසිට් කරලා තියෙනවා. ඉතින් ඒකින්ද කිසි ඒ ඔක්කොම ඩිපොසිට් වෙලා තියෙන්නේ ඒ ඔක්කොම ලොක් වෙලා තියෙන්නේ මගේ කිසිම අවුලක් වෙලා නැහැ. හැබැයි මම විත්ඩ්‍රෝ මම ස්ටේබල් දෙක ආවට පස්සේ මම එතනින් විත්ඩ්‍රෝ එකක් කරොත් මගේ ඒ වෙලාවේ කම්ප්ලීට් වෙලා නැති ප්‍රොමෝ කෝඩ්ස් ඔක්කොම කැන්සල් වෙනවා. ඔයාට හදිස්සියක් ඔයා විත්ඩ්‍රෝ කරලා ඒ ආයෙම ඩිපොසිට් ආයි ප්‍රොමෝ කෝඩ් එකක් ඇක්ටිවේට් කරලා ඩිපොසිට් කරොත් එතකොට ඇක්ටිවේට් වෙන්නේත් නැහැ. එන ඔයාගේ ෆන් විත්ඩ්‍රෝවල් නැත්තම් විතරයි ප්‍රොමෝ කෝඩ්ස් ඇක්ටිවේට් වෙන්නේ. මොකද ඒගොල්ලෝ කියන්නේ මෙහෙම ඒගොල්ලෝගේ චීටිං වලට තමයි ඒ කියන්නේ. කියන්නේ එක්කෙනෙක්ට පුළුවන් ප්‍රොමෝ කෝඩ් එකක් තියෙනවා ඒක ඇක්ටිවේට් කරලා ඊට පස්සේ ඒ සල්ලි එළියට විත්ඩ්‍රෝ කරලා කන්වර්ට් කරලා අලුත් ප්‍රොමෝ කෝඩ් එක දාලා ආයෙම ඩිපොසිට් කරන්න. එහෙම කරන්න හැදුවට ඒක හරියන්නේ නැහැ. මොකද ඔයා විත්ඩ්‍රෝ කරාට පස්සේ ඔයා අර amount එකත් ආයෙමත් අලුතෙන් drop කරොත් විතරයි ඔයාට ප්‍රොමෝ කෝඩ් එකට ඇක්ටිවේට් වෙන්නේ. සෙල්සියස් ප්‍රොමෝ කෝඩ්ස් වලට යනවා නම් විත්ඩ්‍රෝ කරන්න එපා කියලා තමයි මම හැම වෙලේම කියන්නේ. ප්‍රොමෝ කෝඩ්ස් ටික ඔක්කොම ඉවරලාට පස්සේ විත්ඩ්‍රෝ කරලා 2 weeks වගේ ගියාට පස්සේ ආයෙමත් අලුතෙන් ප්‍රොමෝ කෝඩ්ස් දාන්න. හරිනේ. තව කාටවත් ප්‍රශ්න නැහැනේ? right මං එහෙනම් සෙෂන් එක ඉවර කරනවා. ආපු ඔක්කොටම thank you. ආපු ආවේ නැති අයට මම මේක රෙකෝඩින් එක YouTube එකට දාලා එවන්නම්. okay good night everyone. Good night. Thank you.